සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපි කතා කරන්න යන්නේ PE ratio. එහෙමත් නැත්නම් price earning ratio ගැන. අපි මුලින්ම බලමු මොකක්ද මේ price earning ratio එක කියන්නේ. ඇත්තටම කම්පැනි එක earning එහෙමත් නැතහොත් ඉපයීම් වලට සාපේක්ෂව ආයෝජකයෝ ගෙවන්න කැමති ගාණ නැතහොත් තක්සේරුව තමම PE ratio එකෙන් හඳුන්වා දෙන්නේ. අපි ඊළඟට බලමු කොහොමද මේ PE ratio එක කැල් කරන්න කියලා. මෙතනදී මූලිකවම ප්‍රයිස් earning ratio කැල් කරන්නේ market price per share. ඒ කියන්නේ දැනට මාකට් එකේ ඒ කොටස ගනුදෙනු වන මිල. ඒක බෙදන්න ඕන earning per share එකෙන්. ඒ කියන්නේ කොටසක ඉපයීම. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා earning per share එක ගැන. ඔයාට දැනටමත් ඒක බැලුවේ නැත්නම් කලින් වීඩියෝ එක බලන්න. එතකොට ඔයාට earning per share එක ගැන හොඳ අදහසක් ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන PE ratio එක හදද්දී අපි ගන්න earning per share එක නැතහොත් කොටසක ඉපයීම අපි ගන්න ඕන මාස 12ක පීරියඩ් එකට තියෙන earning per share එක. නැත්නම් ඔයාට කම්පැනි එකේ quarter report එකේ තියෙන earning per share එක අරගෙන මේ PE ratio එක හැදියොත් එහෙම ඔයාට නිවැරදිම PE එක ලබා ගැනීම හැකියාව නැහැ. එතනදී ඒක වැරදි PE ratio එකක් වලට එන්නේ. ඒ වගේම අපි හැම වෙලේම බලන්නේ PE ratio එක සමාන ඉන්ඩස්ට්‍රි වල අඩු PE ratio එකක් තියෙන කම්පැනියක් buy කරන්න තමයි. එතකොට තමයි අපි හඳුනාගන්නේ under value කියලා. අපි හැම වෙලේම බලන්නේ අඩු PE ratio එකක් තියෙන share එකක් මිලදී ගන්න තමයි. එතකොට තමයි අපිට profit margin එකට යන්න පුළුවන්. මොකද market price එක අඩුයි. එතකොට PE ratio එකත් අඩුයි. අන්න ඒ නිසා තමයි වැඩි profit margin එකකට යන්න පුළුවන්. නමුත් ඒකෙදී සලකා බලන්න ඕන තව වැදගත් දෙයක් තමයි ඔයාලා ඉන්ඩස්ට්‍රි දෙකක PE ratio අරගෙන ඉන්ඩස්ට්‍රි දෙකක තියෙන කම්පැනි වල PE ratio අරගෙන කම්පෙයාර් කරන එක වැරදි. එතන ඔයාලා මිස් අන්ඩර්ස්ටෑන්ඩින් එකකට යනවා. අපි උදාහරණයක් විදිහට හොටෙල් සෙක්ටර් එකේ කම්පැනි එකයි කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකේ කම්පැනි එකයි ෂෙයාර්ස් දෙකක් PE ratio අනුව ඇනලයිස් කරලා ඩිසිෂන් එකක් ගත්තොත් එහෙනම් එතනදි වැරදි. මොකද සමහර ඉන්ඩස්ට්‍රි වල high PE ratio එකක් තියෙනවා. සමහර ඉන්ඩස්ට්‍රි වල low PE ratio එකක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට හොටෙල් සෙක්ටර් එකේ රීෆ් නැත්නම් සිට්‍රස් ලෙෂර් අරගෙන ඒකේ earning per share එකකුයි access engineering හරි tobacco company හරි PE ratio එකකයි එකිනෙකට ඇනලයිස් කරන එක කම්පෙයාර් කරන එක වැරදි. මොකද ඉන්ඩස්ට්‍රියෙන් ඉන්ඩස්ට්‍රියට PE ratio වෙනස් වෙනවා. ඒක නිසා ඔයා හොඳ share එකක් මිලදී ගන්නවා නම් අනිවාර්යෙන් same industry එකක කම්පැනි දෙකක PE ratio කම්පෙයාර් කරලා සිලෙක්ට් කරගන්න ඕන මොන share එකද මොන කම්පැනි sharesද ගන්න කියලා. අපි ඊළඟට බලමු කොහොමද මේ PE ratio එක හදන්නේ කියලා උදාහරණ දෙකක් අරගෙන. මෙතනදී මම කම්පැනි දෙකක් අරන් තියෙනවා ABC කම්පැනිය and XYZ කම්පැනිය. එතනදී ABC කම්පැනි share price එක 100යි, XYZ කම්පැනි share price එක 60යි. ඒ වගේම ABC කම්පැනිය EPS එක රුපියල් 10යි. ඒ වගේම XYZ කම්පැනි EPS එක රුපියල් 12යි. මෙතනදී PE ratio එක හදන්නේ market price per share. ඒ කියන්නේ දැනට මාකට් එකේ ගනුදෙනු වෙන මිල බෙදන්න ඕන earning per share එකකින්. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා earning per share එක ගැන. දැන් මෙතනදී අපි ABC කම්පැනිය PE ratio එක හැදුවොත් එහෙම market price per share එක රුපියල් 100යි ABC කම්පැනියේ. ඊට පස්සේ earning per share එක රුපියල් 10යි. මෙතනදී 100 10ෙන් බෙදපුවම 10යි එන්නේ earning PE ratio එක ABC කම්පැනි. ඊට පස්සේ XYZ කම්පැනියේ market price per share එක රුපියල් 60යි. ඊට පස්සේ earning per share එක රුපියල් 12යි. 60 12ෙන් බෙදපුවම 5යි එන්නේ PE ratio එක. මෙතනදී මේ කම්පැනි දෙකම ABC and XYZ කම්පැනි දෙකම same industry එක නම් අඩු PE ratio එකක් තියෙන්නේ 5 තියෙන්නේ XYZ කම්පැනියේ. මෙතනදී අපි හැම වෙලේම බලන්නේ අඩු PE ratio එකක් තියෙන කම්පැනියක් සිලෙක්ට් කරගන්න. ඒ වගේම ඔයාලා තව දේවල් බලන්න ඕන. නැත්නම් ඔයාලා PE ratio එක මතම තීරණ අරගෙන වැරදි තීරණ අරගෙන ඔයාලට අලාභ ලැබීමේ හැකියාව තියෙනවා. මම අද කතා කරන්න යන්නේ ඉස්සරහට ඒ PE ratio එකත් එක්කම තව බලන්න ඕන වැදගත් දේවල්. මෙතනදී අපි හැම වෙලේම අඩු PE ratio එකක් තියෙන කම්පැනි එකක් මිලදී ගන්න තමයි අපි හැම වෙලේම උත්සාහ කරන්නේ. නමුත් අඩු PE ratio එකක් තියෙනවා කියන්නේ ඉන්වෙස්ටර්ස්ලාගේ ආකර්ෂණය අඩුයි. ඒ වගේම ඒ ෂෙයා එකට තියෙන ඉල්ලුම සෑහෙන අඩුයි සාපේක්ෂව. ඒ වගේම ඒ ෂෙයා එක සෙල් කර ගැනීම හැකියාව අඩුයි.
එකන්නේ ලික්විඩිටි එකත් අඩුයි. මේ හේතු නිසා තමා අඩු PE රේෂය එකක් තියෙන්නේ. නමුත් අපි වඩා හොඳ තීරණයක් ගද්දී අපි ගන්න ඕන PE එක හයි ලෙවල්, ඒ කියන්නේ ඉතා ඉහළ මට්ටමක තියෙන PE රේෂය එකක් තියෙන කම්පැනි එක ඒ PE මාකට් එකේ කන්ඩිෂන් මත PE එක අඩුවන මොහොතක තමයි අපි මිලදී ගන්න. නමුත් නැතුව අඩු PE රේෂය එකක් තියෙන කම්පැනියක් මිලදීගෙන අන්ඩ වැලියු කියල මිලදීගෙන වාට ලොස්වීම හැකියාව තියෙනවා ලාභ සිදුවීමේ. මීළඟට අපි බලමු කොහොමද කම්පැනි එක ෆයිනෑන්ෂල් රිපෝට් වලින් PE රේෂය එක හොයාගන්න කියලා. මුලින්ම අපි CAC වෙබ්සයිට් එක ලොග් වෙන්න ඕන. ඊට පස්සේ අපි ගහමු valuable finance VFIN කෝඩ් එකෙන් එන එක. Harris Group එකට අයත්. එතන තියෙනවා ඔයාලට හඳුනා ගන්න පුළුවන් මෙතන financials කියලා. එතන 2020 රිපෝට් එක තියෙනවා. අපි ඒක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට මුලින්ම පේනවා page number 10 මම zoom කරලා ගන්නවා ඔයාලට තව ටිකක් පැහැදිලිව පේන්න හින්දා. මෙතන ඔයාලට පේනවා page number 10 financial highlight කියලා. එතනින් මුලින්ම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි පහළට ගියාම පේනවා 10 year summary එක. page number 298 10 year summary. ඒකිනුත් අපිට බලා ගන්න පුළුවන්. page number 10 මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් PE ratio එක. PE ratio එක 2021 මෙතන තියෙනවා. මෙතන තියෙනවා 2020. 2021 valuable finance එකේ 3.58යි. 2020 2.52යි. 2020 ඉඳලා 2021ට 42.1ක වැඩිවීමක් දක්නට ලැබෙනවා PE ratio එකේ. ඊට පස්සේ අපි බලමු financial 10 year summary වල page number 298. මෙතන 10 year summary එක අපි අරගෙන තියෙනවා. අපිට ඔයාලා zoom කරගමු. මෙතන ඔයාලට පේනවා PE ratio එක ගැන 2021 3.58යි, 2020 2.52යි, 2019 3.23යි. 2019 සාපේක්ෂව හොඳ PE ratio එකක් තිබිලා තියෙනවා. 2020 PE ratio එක යම් තාක්ෂණයකට අඩු වෙලා ආය 2021 2019ට සාපේක්ෂව ඉහළ PE අගයක් කරන් තියෙනවා. ඒක ඉතාමත් හොඳයි. ඊම තවත් වැදගත් දෙයක් තමයි අපි PE ratio එක හොයද්දී earning per share එකේදී ගන්නේ අපි quarterly හොයන earning per share එක නෙමෙයි යොදාගන්නේ. අපි annually ඒ කියන්නේ අපි earning per share එකට යොදන EPS එක මාස 12ක් ඒ කියන්නේ එහෙත් නැතහොත් අවුරුද්දක කාලයකට අදාළව ගණනය කරපු EPS එකක් වෙන්න ඕන. එතනදී අපිට ගොඩක් වෙලාවට මාස 12ක EPS එකක් හොයාගන්න පුළුවන් වෙන්නේ කම්පැනි annual report තුලින්. නමුත් අපිට අවුරුද්දකට සැරයක් එතකොට සාමාන්‍ය කම්පැනි එක annual report එන්න සාමාන්‍ය මාර්තු පහු වෙනවා. එතකොට ඔයාට අදාළ අවස්ථාවේදී PE ratio කැල් කරගැනීමේ හැකියාවක් නැහැ. ඒකට හොඳම පහසුම දේ තමයි investing.com එක. ඒ හරහා ඔයාට PE ratio එක වගේම industry PE එකත් එයාලා කැල් කරලා දීලා තියෙනවා මෙතනදී. ඒක ඉතාමත් පහසුයි. අපිට ඕන වෙලාවක හොඳ ආයෝජන තීරණයක් ගන්න investing.com එක හරහා PE ratio එක යොදා ගන්න පුළුවන්. එතනදී එයාලා කැල් කරලා තියෙන විදිහ තමයි පසුගිය මාස 12ට ආසන්නව රිවර්ස් කරලා හදාගන්න PE ratio එකක් මෙතනදී investing.com එකේ නිරූපණය වෙන්නේ. ඒ වගේ මෙතන industry PE එක අපිට benchmark එකක් විදිහට යොදාගෙන
සේම් ඉන්ඩස්ට්‍රි වල කම්පැනි වල PE රේෂියෝ එක තුළින් නිවැරදි ආයෝජන තීරණ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙතන්දි යාලා යස් කරන්නේ 12 month ට්‍රේලින් පීරියඩ් එක. ගොඩක් ඉක්විටි ඉන්වෙස්ට් ඇනලයිස්ලා මේ ටෙක්නොලොජිත් මේ මෙතඩ් එක තමා යස් කරන්නේ. ඒවගේ මංවාල්ට මෙතන අපිට සරලව පහස්සෙන් වාගන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි PE රේෂයක හොයන විදිිය ම මෙතන ඔල්ට පෙන්න්නනවා. එතනදී උඩ අදාළ ඉන්ඩස්ට්‍රී තියෙන සම්පූර්ණ කම්පැනි වල ටෝටල් PE එක PE රේෂියෝ ටික එකතු කරල ගන්න ඕන. ඊට පස්සේ ඒක බෙදන්න ඕන අදාළ අපි ගත්තේ මුල්ලු කම්පැනි සංඛ්‍යාවෙන්. ඒ බෙදපුහම ඉන්ඩස්ට්‍රි PE එක අපිට හොයා ගැනීම හැකියාව තියෙනවා. මං කලින් කිව්වා වගේම investing.com එක හරහා ගිහිල්ලා එතන EPS එක යොදාගන්න එක තමා වඩාත් නිවැරදිම දේ. ඒවගේ මවාල්ට හිතන්න පුළුවන් කෝට රිපෝට් එකින් අරගෙන එන EPS එක 4 ගුණ කරලා මාස 12ක EPS එක යොදාගෙන මේක කැල් කරන්න පුළුවන් කියලා. නමුත් යම් එක උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එක කම්පැනි එක ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි ඒකට තියෙන ඩිමාන්ඩ් එක සීසනල් විදිහට, ඒ කියන්නේ කාර්තුවෙන් කාර්තුවට අඩු වැඩි වෙනවා. ඒ වගේම එයාලා ඒ කම්පැනිය වෙන කම්පැනි එක ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් ඒ ඩිවිඩන්ඩ් ඉන්කම් එක කාර්තුවක හම්බෙන්නේ නැති වුණාට වෙන කාර්තුවක හම්බෙනවා. එතනදී අපිට හරියටම මේ දේවල් කැල් කරගැනීමේ හැකියාව නැහැ. මොකද ඒ ඇඩ්ජස්ට්මන්ට් අනිවාර්යයෙන්ම යොදන්න ඕන හරියට EPS එක හොයාගන්න නම්. එම නිසා අර 12 month trailing period එක යොදාගෙන තමා මෙතන investing.com එක PE ratio එක හදන්නේ. අපි දැන් බලන්න යන්නේ investing.com එක හරහා කොහොමද මේ PE ratio එකයි industry PE එකයි බලාගන්නේ කියලා. මුලින්ම investing.com එකට log වෙන්න ඕන. මෙතන ඔයාලට පේනවා අපි කම්පැනි එකක් සර්ච් කරගන්න ඕන. මෙතන අපි Expo ලංකා holding select කරගමු. ටික වෙලාවක් යනවා load වෙන්න. මෙතන අපි පල්ලහැට ගියාට පස්සේ ඔයාලට මෙතන පේනවා financials කියලා. ඒ financials වල ඔයාලට මෙතන තියෙනවා ratio කියලා. මෙතන ratio. ඒ ratio click කරන්න ඕන. ටික වෙලාවක් යනවා load වෙන්න. ඒත් එක්කම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් PE ratio කම්පැනි මෙතන තියෙන 16.75යි එක්ස්පෝ ලංකා එකේ. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි PE එක 16.75යි. මෙතනදී ඉන්ඩස්ට්‍රි PE එකමයි කම්පැනි එක්ස්පෝ ලංකා කම්පැනි එකේ තියෙන්නේ. මම ඔයාලට කලින් කිව්වා වගේ මෙතන investing.com එකේ එයාලා කැල් කරන්නේ 12 month trailing period එකකට. ඒ වගේම අපි තව කම්පැනි එකක බලමු කොහොමද PE ratio කියලා. Royal Ceramic ලංකා. පල්ලහැට ගිහලා මෙතන financials වල ratio තියෙනවා. ratio වලින් අපි බලාගන්නේ. එතන වාට තියෙනවා Royal Ceramic එකේ PE ratio එක 6.11යි. නමුත් ඉන්ඩස්ට්‍රි එකේ 4.77යි. ඉන්ඩස්ට්‍රි එකට සාපේක්ෂව Royal Ceramic ලංකා PLC එකේ PE ratio එක සාපේක්ෂව ඉහළයි. ඒක හොඳයි. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් එයාලගේ profit margin එක. ඒ හැමදේම ඔයාලට මෙතනදි බලා ගන්න පුළුවන්. ඔයාලට මොනවා හරි මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඊට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ channel එක subscribe කරලා ඉතිරියේදී එන්න තියෙන වීඩියෝ ටිකත් නවරතුම් බලන්න. Thank you.